නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, සංසාර ගමනක පටලැවුණු අපි කොයි කාගේත් ජීවිතවල පින්වතුනි මේ සසර ගමනේ ස්වභාවයත් එක්ක පුරුදු විදිහට අඩුපාඩුත් තියෙනවා, පුරුදු විදිහට හොඳ දේවලුත් තියෙනවා. සංසාර පුරුදු විදිහට හොඳ දේවල් නරක දේවල් කියන දෙකම හිටිනවා. හැබැයි වැඩිපුර පින්වතුනේ මේ සසරේ අපිට පුරුදු වෙන්නෙත් පුරුදු විදිහට හිටින්නෙත් නරක දේවල්මයි. ඒ නරක දේවල් අතරේ මාන්නක්කාරකම කියලා කියන්නේ ගොඩක් නරක එකක්. මාන්න කියලා ගත්තාම මේකේ එක එක අදියර තියෙනවනේ, එක එක මට්ටම් තියෙනවා. ඇතමුන්ගේ මාන්නේ සුළුයි, ඇතමුන්ගේ මාන්නක්කාරකම සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ප්‍රමාණයක්, සමහරුන්ගේ මාන්නේ මහා මාන්නයක්. මේ මහා මාන්නේ වේවා යම්කිසි මාන්නයක් සංසාර ගමනට වැටෙන්න උදව් කරනවා මිස සංසාර ගමනේ නිදහස් වෙන්න නම් උදව්වක් බවට පත් වෙන්නේ නැහැ. මාන්නේ නැති නිහතමානීකමයි පින්වතුනේ අපට සසර දුකින් නිදහස් වීම පිණිස පවතින්නේ. ඉතින් ඒ නිසා අද ධර්මයෙන් අපට ඉගෙන ගන්න ලැබෙනවා මේ මාන්නක්කාරකමේ ආදීනවේ ගැන. මාන්නක්කාරකම දුරු කරගත්තාම ලැබෙන සැපය ගැන. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ අංක 147 ගබ්බෙල උඩිස්පත්තු යන ලිපිනේ පදිංචි පින්වත් විමලා එගොඩ ගමගේ සුජීව, ප්‍රමිලා සහ සාගරිකා යන පින්වතුන් ඇතුළු කලන මිතුරු පිරිසක් ඒකරාශී වෙලා ධර්ම දානය සිද්ධ කරන්නේ. ප්‍රධාන අරමුණ තමයි 2021 පෙබරවාරි මාසේ 7 වෙනි දින මිය පරලෝ යන්ට යෙදුණු මීට වර්ෂයකට ඉහතදී මියගිය පින්වත් ධර්මසිරි ලියනගේ පියාණන්ට සියලු පින් අනුමෝදන්ව පරලෝ ජීවිතේ සැපයට පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවත් සුජීවත්ව සිටින පින්වත් විමලා එගොඩ ගමගේ මෑණියන් හට නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා කියන ප්‍රාර්ථනාවෙනුයි අද මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ සද්ධර්මයේ තුල වැඩෙන කෙනාගේ ස්වභාවය අතිශයින්ම නිහතමානී ස්වභාවය. මාන්නක්කාරකමක් ඇත්තේ නැහැ. ශ්‍රාවක භාවයට පත් වෙනකොට ඒ ශ්‍රාවකයාගේ මුලින්ම ගැලවී යන දේ තමයි ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි පවතින නිහතමානී සිත. බුදුරජාණන් වහන්සේට නිහතමානී වෙනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ ඉක්මවා හිතන්නේ නැහැ. ඒක අපිට හරි ප්‍රයෝජනයි. ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම ඇතැම් අවස්ථාවලදී වදාරනවා තමන් වහන්සේගේ හිත ස්වභාවය ගැන. තමන් වහන්සේ හිතන්නේ කොහොමද?
ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්ම තමයි කියන තැන තමයි අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසානේ මේ ශාසනය තුල උන්වහන්සේලා ඉහළ ධර්ම අවබෝධයන් කරා ගියේ. කීටාගිරි ධර්මයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ශ්‍රාවකෙක් සද්ධර්මයේ තුල මෝරලා යන්නේ එයාගේ හිතේ මේ මෙහෙම කල්පනාවක් තියෙනවා නම් ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ දන්නාසේක අහං න ජානාමි මා නොදන්නෙමි සත්තා මේ භගවා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේය ශාවකෝ හමස්මි මම ශ්‍රාවකයා වෙමි. ඔතන තමයි කියනවා දියුණුව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනය කෙරෙහි නිහතමානී බවක් තියෙනවා නම් එතන තමයි දියුණුව තියෙන්නේ. මහා මාන්නේ ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වචනය ගැන පවා තමන්ගේ මාන්නයට ඉඩ දීලා හිටිනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇතෙම්මු දකින්න ලැබෙනවා. එයා ධර්මයට නෙමෙයි ගරු කරන්නේ මාන්නයට. තමුන්ගේ මාන්නයට, තමන්ගේ හිතන එකට තමයි ගරු කරන්නේ ධර්මයට නෙමෙයි. දැන් අද ගොඩාක් දකින්න ලැබෙන්නේ නැද්ද? තමන්ට හිතන විදිහට ධර්ම කාරණා විකෘති කරනවා. ධර්මයට නෙවෙයි ගරු කරන්නේ තමන්ගේ මාන්නයට. මට නම් තේරෙන්නේ මෙහෙමයි මේක මේ අතීතේ භික්ෂුන්ට වැරදිලාද කොහෙද? තමන්ට තේරෙන එක තමයි හරි. අර ශාසනය තුළ තියෙන යම් ධර්ම විනය පැනවීමක් තියෙනවද? ඒක අයින් කරනවා. මාන්නයට ගරු කරනවා. ධර්ම විනයට ගරු කරන්නේ නැතුව. ධර්ම විනය කියලා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනාවනේ. දැන් ඒක මේ කලත් දකින්න ලැබෙනවා. ඒ කලත් එහෙම තිබිලා තියෙනවා. එක කාලෙක අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උක්කට්ටා කියන නගරේ සුභග වනයේ වැඩ වාසය කළා. ওই කාලේ ත්‍රිවේදේ පරතරටම ඉගෙනගත්ත බ්‍රාහ්මණයෝ 500 දෙනෙක් මේගොල්ලෝ ගුරුවරු බ්‍රාහ්මණ ගුරුවරු ත්‍රිවේදේ උගන්වපු අය මේ බුද්ධ ශාසනය පැවිදිලා හිටියා. පැවිදිලා ඊටාම කෙටි කලකින් මේගොල්ලන්ට අර හොඳට මතකෙ හිම හිටින හින්දා ඊටාම කෙටි කලකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන මතක හිටාට පස්සේ මේගොල්ලෝගේ හිතේ ඇති වුණේ මෙන්න මෙහෙම අදහසක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දෙයටමයි ධර්ම විනය කියලා කියන්නේ. යම් ධර්මයක් සම්බුදු මණ්ඩලින් දේශනා කරලා තියෙනවද යම් විනයක් පනවලා තියෙනවද ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ නිසා අපි මේ ටික ඔක්කොම ඉගෙන ගත්තාට පස්සේ ආයේ බුදුරජාණන් වහන්සේට විශේෂයෙන් ශාස්ත්‍රූය කියලා පුදන්න දෙයක් නැහැ. වඳින්න දෙයක් නැහැ, උපස්ථාන කරන්න දෙයක් නැහැ. දැන් අපිත් දන්නවනේ ඒක. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි අපේ අවබෝධයයි දැන් සමානයි. ආයේ මොකට බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරනවාද කියලා මේ භික්ෂුන්ට එහෙම හිතුණානේ. එහෙම හිතලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න ගියේ නෑ, උපස්ථාන කරන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ සම්මුඛේ බණ අහන්න ගියේ නෑ. මේ භික්ෂුන් 500 දැන් වෙනම මාන්නකින් ඔළුව උදුම්මගෙන තමන්ගේ වැඩක් ශාසනය මහණ වුණාට දැන් බුදුරජාණන් වහන්සේ වදාරන දේ නෙවෙයි කරන්නේ. දැන් මේගොල්ලන්ට තේරෙනවනේ. එතකොට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතින් වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ කරුණා නේත්‍රයට මේ 500 දෙනාව පෙවුණා. ඒ පෙවුනේ මේ 500 දෙනාට හේතු සම්පත් තිබුණා. හේතු සම්පත තමයි ඒගොල්ලන්ට මේ විදිහේ හිතක් තිබුණාට අරහත්ත්වයට පත් වෙන්න තරම් පුණ්‍ය සංස්කාර එහෙම පින් කරගෙන තියෙනවා. නමුත් මේ මාන්නේ ඉස්සරහට ඇවිදිලා බලන්න මහා පින්වන්තයන්ටත් මාන්නේ බලපාලා තියෙන හැටි. සසර ගමනේ පින් පුරාගෙන ඇවිදිලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අරහත්ත්වයට පත් වෙන්න තරම් පින් තිබ්බ මහා පින්වන්තයන්ටත් මාන්නේ බලපාපු හැටි. ඉතින් මේවා ඉගෙන ගන්නකොට පින්වතුනේ අපි හොඳට තේරුම් අරගන්න ඕන මේ මාන්නකාරකම නම් අහලකට ගාව ගන්න හොඳ නැහැ කියන එක.
මොකද මහා පින්වන්තයන්ටත් මාන්නේ කියන එක එච්චර තදයට බලපෑවා නම් අපි වගේ දුර්වල පිරිසකට මාන්නේ කියන එක ආවොත් එහෙම ඒ මාන්නයට පුළුවන් අපිව වනසලාම දාන්න. දැන් අපිට එහෙම පේනවනේ මෑත යුගයේ මාන්නකාරකමට තම තමන්ට ඕන විදිහට ධර්මාර්ථ විග්‍රහ කරන්න ගිහිල්ලා තමන්ට ඕන විදිහට තම තමුන්ගේ මාර්ගඵල දාගන්න ගිහිල්ලා කී දෙනෙක් විනාශ වෙලා ඉන්නවද කියලා පේනවනේ. ඒ නිසා මේ කාලේ මේ දුර්වල මිනිස්සයාට මහා මාන්නය කියන එක ගැහුවොත් නම් ඔළුවට ඒ මිනිස්සයා එතනින්ම විනාශයි. මේ ධර්මයේ තියෙන කාලේ ඇතැම් වෙලාවට මේ පැවිදි භාවයේ ලැබපු අය වේවා ගිහි අය වේවා පහසුවෙන් ධර්ම ඉගෙන ගන්නවා. ධර්ම ඉගෙන ගත්තට පස්සේ ඒ ධර්මය සමහරවිට Tamanට පෙර සසරේ තියෙන පින්බලයකුත් එක්ක ඉක්මනින් මතක හිටිනවා. මතකෙන් කියාගෙන යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා ශාස්ත්‍රුන් වහන්සේවත් බැහැර කරලා Tamanට ඕන විදිහට ධර්මාර්ථ තෝරනවා. Tamanට තේරෙන විදිහට කියන්න පටන් ගන්නවා. මහා ජරමර හදා ගන්නවා. හරියට මහා දුර්කතරක නිරුදක කාන්තාරයක වැහි පොදක් නැතුව මිනිස්සෙක් හෙම්බත් වෙලා ගමන් කරමින් ඉද්දි අපිට මේ මිනිස්යාගේ සුවය පිණිස මහා වර්ෂාවක් ඇදහෙනවා කියලා. නිරුදක කතරක වැස්සක් කියලා කියන්නේ කොච්චර සැනසෙල්ලක්දනේ. නිරුදක කතරක වැස්සක් වැහැලා ඒ වැස්සෙන් ගම් වතුරක් හැදිලා ඒකට මැරුණොත් ඒක පුදුම කාලකන්නිකමන්නේ. නිරුදක කාන්තාරයක ඇවිද යන මිනිස්සෙක් වතුර පොදක් නැතුව ඉද්දි මහා වැස්සක් මැද හැලෙනවා. වැස්සෙන් ගම් වතුරක් හැදිලා ඒ ගම් වතුරට ඒ මිනිහා මැරෙනවා කියලා කිව්වොත් ඒ මිනිසයා මහා කාලකන්ණියෙක්. ඇතැන් ගිහි පැවිදි උදවිය දිහා බලනකොට අපිට පේන්නේ ඒ වගේ. කලාතුරකින් ලෝකයට පහළ වෙන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිලා. ඊටාම පැහැදිලිව ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. ඒ ධර්මයේ තමන් ඉගෙන ගන්නකොට තමන්ට ඒ ධර්මයේ මතකත් හිටිනවා. තමන්ගේ මතක ශක්තියයි ඔක්කොම කලවම් කරගෙන ධර්මයටම අපහාස කරලා ශාස්ත්‍රූන් වහන්සේට අපහාස කරලා ධර්මාර්ථ විකෘති කරලා තමන් ඒ ධර්මයේ නිසාම මහා විනාශයක් තමන්ගේ ජීවිතයට හදාගන්න. ධර්මයේ වැරද්දක් නෙමෙයි. දෙමව්පියෙකුට දරුවෙක් වරදවා පිළිපැද්දොත් එහෙම ඒ දරුවාට නිරේ උපත පිණිස ඒක හේතු වෙනවා. ඒක දෙමව්පියන්ගේ වැරද්දක් නෙවෙයි. මේ දරුවගේ වැරද්ද. ගුරුවරයාට වැරදි විදියට පිළිපැද්දොත් එහෙම ශිෂ්‍යෙක් ඒ ශිෂ්‍යයා ඒ හේතුවෙන් නිරේ උපදිනවා. ඒක ගුරුවරයාගේ වැරද්දක් නෙමෙයි. රහතුන් කෙරෙහි යමෙක් වරදවා පිළිපැද්දොත් එහෙම ඒ පුද්ගලයා නිරේ උපදිනවා. ඒක රහතුන්ගේ වැරද්දක් නෙමෙයි. ආන් ඒ වගේ ධර්මයේ කෙරෙහි යමෙක් වරදවා පිළිපැද්දොත් ඒ කෙනාට ඒක බොහෝ කල දුක පිණිස විපත පිණිසම හේතු වෙනවා. ඒක ධර්මයේ වැරද්දක් නෙවෙයි. ඒක ඒ පුද්ගලයාගේම දෝෂයක්. ඒ නිසා හරියට පරිස්සම් වෙන්න ඕනේ මාන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේලාට මේ මාන්නකාරකම මේ උඩඟු භාවය ධර්ම මාර්ගයේ විවෘත වීම පිණිස කිසිසේත් හේතු වෙන්නේ නැහැ කියලා දැකලා තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ 500 දෙනා වැඩ ඉන්න තැනට වැඩම කළා. බලන්න බුදු කරුණාව. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මං ඔබට සියලු ධර්මයන්ට මුල් වූ කරුණු කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ හරි අසිරිමත් දේශනාවක් කළා. ඒ දේශනාව අන්තර්ගතයි මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගේ. ඒ දේශනාවේ නම මූල පරියාය සූත්‍රය. මේ මූල පරියාය සූත්‍රය කියලා කියන්නේ පින්වතුනි විශේෂ දේශනාවක්. මේ දේශනාව අතිශයින්ම ගම්භීර දේශනාවක්. මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පෘථග්ජන භූමිය, ආර්ය සේක භූමිය, පළමු කීනාශ්‍රව භූමිය, දෙවෙනි කීනාශ්‍රව භූමිය, තෙවෙනි කීනාශ්‍රව භූමිය, සිව්වෙනි කීනාශ්‍රව භූමිය, පළමු තථාගත භූමිය, දෙවන තථාගත භූමිය වශයෙන්
අෂ්ට භූමියකින් ප්‍රතිමණ්ඩිතව හරි අසිරිමත් ගම්භීර දේශනාවක් කළා. ඒ දේශනාව අවසන් වෙනකොට සාමාන්‍යයෙන් පින්වතුන්ලා ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඉගෙන ගන්නකොට කියවනකොට බොහෝ වෙලාවට දැකලා ඇති. ඒ දෙසුම අසා ඒ භික්ෂූන් බොහෝසේ සතුටු වුණා කියලා. හැබැයි මේ මූලපරියාය සූත්‍රය අහගෙන හිටපු අය සතුටුන්නේ. සතුටුන් නැත්තේ තේරුන්නේ. කිසි දෙයක් වැටහුන්නේ. ඒ තරම් ගම්භීරයි ඒ ධර්මය. අපේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කළේ යම් ඉලක්කයක් උදෙසා. ඇත්තෙම සූත්‍ර පිටකයේ උතුම් දේශනා අතරේ දහමක් අහලා ඒ භික්ෂුන් සතුටුුනේ නෑ කියලා තියෙන්නේ. ඕන ඔය සූත්‍රය. මූල පරියාය සූත්‍රය. මේ මූල පරියාය සූත්‍ර දේශනාව අර භික්ෂුන් වහන්සේලා ශ්‍රවණය කරමින් ඉඳලා ඒ භික්ෂූන්ට හරියට නිකන් මහා ඝන අන්ධකාරයක අතරමං වුණා වගේ දැනුණා. මොකුත් තේරුන්නේ. හැබැයි ඒ භික්ෂූන්ට තේරුණා එකක්. මොකක්ද? තමන්ට ඔක්කොම තේරෙන්නේ නැහැ කියලා තේරුණා. ඒ භික්ෂූන්ට අර ධර්මයේ දේශනා කරලා අවසන් වෙනකොට එකක් තේරුණා. ඒ තමයි අපි ඔක්කොම දන්නවා කියලා හිතන් හිටියට අපි ඔක්කොම දන්නේ නැහැ. ආන් ඒක තේරුණා. යෝ බාලෝ මඤ්ඤති බාලයන් යම් අනුවන තැනැත්තෙක් තමන්ගේ අනුවනකම දැනගත්තොත් පණ්ඩිතෝ වාපි තේනසෝ එපමණකින් හේ පණ්ඩිතයාය. බාලෝච පණ්ඩිතමානී අනුවනෙක් තමන් පණ්ඩිතයෙක්ය කියලා හිතාගෙන ඉන්නවා නම් සවේ බාලෝති උච්චති. එයා තමයි ලොකුම අනුවනයා. ඉතින් ලොකුම අනුවනයෝ විදිහට මේ බික්කුන් හිටියේ ඔක්කොම දන්නවා කියලා හිතන් හිටියා. අර ඉගෙන ගත්ත ධර්ම විනය වලින්. ධර්ම විනය අපි දන්නවා නම් බුදුරජාන් වහන්සේගේ අවබෝධයයි අපේ අවබෝධයයි සමානයිනේ. එහෙම හිතන් හිටියා. එහෙව් භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ මූල පරියාය සූත්‍රය දේශනා කරලා අවසන් වෙනකොට ඒ භික්ෂූන්ගේ හිතවල මෙහෙම හිතුවිල්ලක් හටගත්තා. අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළේ අපිට කිසිම දෙයක් වටහා ගන්න බැරි තරම් හරි සාර ගම්භීර දෙසුමක් නොවේ. අපි හිතාන හිටියේ අපතරම් පඬිතුයෝ නැතය කියා. දැනුයි අපට තේරෙන්නේ අපි එහෙම ලොකුවට මොකවත් දන්නේ නැති අයයි. අපගේ භාග්‍යතුන් වහන්සේට සමාන මහා ප්‍රඥාවන්තයෙක් මේ තුන් ලෝකෙම නැහැ. බුදුගුණ ආශ්චර්යයි, බුදුගුණ පුදුම සහගතයි කියලා ඕන්න හිත පැහැදුනා. අර හිතවිල්ල හටගත්තා. සත්තා මේ භගවා, අනේ මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපට පාර පෙන්වන්නේ මේ භාග්‍යතුන් වහන්සේ. ශාවකෝ හමස්මි, අපි ශ්‍රාවකයෝ. ජානාති භගවා, භාග්‍යතුන් වහන්සේමයි දන්නේ. අහං නජානාමි, මම මොකවත් දන්න කෙනෙක් නෙවෙයි කියන තැනට ආවා. ඒ තැනට ආවට පස්සේ මේ භික්ෂූන්ට දැන් ධර්මය විවෘතයි. නිහතමානී වෙච්ච ගමන් ධර්මයේ විවෘතයි. මාන්නකාරකමින් ධර්මයේ වැසී තිබුණා. උඩඟුකමින් ධර්මයේ වැසී තිබුණා. නිහතමානීකමට ආපු ගමන් ධර්මයේ විවරුණා. ධර්මය කියලා කියන්නේ එහෙම උතුම් දෙයක්. මාන්නකාර කෙනෙකුට මාන්නේ මත පිහිටා ධර්මය දකින්න බෑ. උඩඟු කෙනෙකුට උඩඟුකම මත පිහිටා ධර්මය දකින්න බෑ. කටවාචාල වූ පමණින් ධර්මය දකින්න බෑ. ධර්මය දැක ගන්නට නම් එයා ගාව ගුණධර්මමයි ඕන්නේ. ගුණධර්ම තියෙන තැනකමයි ධර්මය කියන එක පිහිටන්නේ. ඒ නිසා ජීවිතයකට පින්වතුනේ දහම් පද ගලපා ගන්න කැමති නම් ඒක නා කුමක්ද කළ යුත්තේ? පුළුවන් තරම් ගුණවත් වෙන්න ඕන. ගුණවත් වෙන්න තමයි මේ ධර්මයේ සාරය තමන්ගේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ. දැන් බලන්න අර භික්ෂුන් වහන්සේලා සම්පූර්ණයෙන්ම නිහතමානී වුණා. හරියට විස දල ඉවත් කරපු සර්පයෝ වගේ වුණා. මාන්නේ කියන විස නැතුව ඊට පස්සේ උන්වහන්සේලා සැපසේ වාසය කළා. ඉතින් ඔය දේශනාවෙන් කාලයක් ගත වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නගරයෙන් වැඩම කළා. යලි විශාලාවට වැඩියා. විශාලාවේ
ගෝතමක චේතිය කියන තැනදී මේ භික්ෂූන් වහන්සේලා 509 බුදුරජාණන් වහන්සේට යලි මුණ ගැහෙනවා. ඒ විශාලාවේ ගෝතමක චේතියේදී බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් අරඹයා ඊටාම කෙටි ඊටාම සුන්දර ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය අපේ උතුම් පොත් වහන්සේලා තුළ අන්තර්ගත වෙන්නේ ගෝතමක චේතිය සූත්‍රය කියලා. ගෝතමක චෛත්‍යස්ථානයේදී වදාළ නිසා. ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විදිහට. අභිඤ්ඤයහං වෝ භික්කවේ ධම්මං දේසේමි නෝ අනභිඤ්ඤාය. මහණෙනි තථාගතයන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කරනු ලබන්නේ විශිෂ්ට වූ ඥානයකින් අවබෝධ කරගෙනයි. විශිෂ්ට ඥානයෙන් අවබෝධ නොකරගෙන නම් නොවේ. සනිදානාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනිදානං. මහණෙනි තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ හේතු කාරණා සහිතවමයි. හේතු කාරණා නැතුව නම් නොවේ. සපාටිහාරියං වෝ භික්ඛවේ ධම්මං දේසේමි නෝ අප්පාටිහාරියං. මහණෙනි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ප්‍රාතිහාර්යෝ සහිතවමයි. ප්‍රාතිහාර්ය නැතිව නම් නොවේ. ඒ බුදු කෙනෙක්ගේ දහම් දෙසුමේ ආශ්චර්යය විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. මේ ශ්‍රාවකයාට මේ දහම් පරයය තුලින් මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම මෝරනවා. මේ විදිහ දුර්වලතා හැදෙනවා කියලා දැනගෙනමයි දේශනා කරන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මූලපරියාය සූත්‍රයේ දේශනා කළේ අර 500ගේ මාන්නේ කඩන්න අතිශයින්ම සාර්ථකයි. මාන්නේ සම්පූර්ණයෙන් නැතුව ගියා. දැන් තව තැනක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා 509කට එතනත් භික්ෂූන් වහන්සේලා 509කට ස්ත්‍රී දෝෂේ වදාලා කුණාල ජාතකය. ස්ත්‍රීන්ගේ දොස් ස්ත්‍රීන්ගේ දෝෂ භාග්‍යතුන් වහන්සේ ඒ ධර්මයේදී වදාරන්න හේතුව අර භික්ෂූන්ට ධම්මැස පහල කරවන්න. අද සමහරවිට ඒක මේ ධර්මාර්ථ පැහැදිලි කරගන්න බැරි ස්ත්‍රී භාවයෙන් උඩගු වූ කාන්තාවෝ කියවලා ඒ කාන්තාවෝ භාග්‍යතුන් වහන්සේටත් දොස් කියාගෙන ධර්මයටත් දොස් කියාගෙන සෑහෙන සසරට පව් පුරව ගන්න අවසානයේ ස්ත්‍රී පුරුෂ කතාවක් නැති නිරේ තමයි උපදින්න වෙන්නේ. නිරේ උපන්නට පස්සේ ස්ත්‍රී පුරුෂ කතා නෑ නිරිසතා කියන්නේ. එහෙ ස්ත්‍රී පුරුෂ විදිහට වින්වින් වශයෙන් උපන්නා කියලා විඳින්න කංසපක් නෑ. එහෙ ගිහින් මහා නිරාදුක් විඳින්න සිද්ධ වෙනවා බුදුරජුන්ට ධර්මයට සංගරුවනට ගරහා කිරීම හේතු කරගෙන. ඉතින් ඒ නිසා මේවා හරියට තේරුම් ගන්න ඕන බුදු කෙනෙක්ගේ දහම් දෙසුම. මහා කරුණාවෙන් දේශනා කරන ධර්මය. දැන් කුණාල ජාතකයේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඒ භික්ෂුන් වහන්සේලාගේ හිත් තුළ ස්ත්‍රීන් පිළිබඳව බන්ධන තදට තිබුණා. ඒ ස්ත්‍රී බන්ධනය නිසා ධර්ම අවබෝධය වැසී තිබුණා. ඒ ස්ත්‍රී බන්ධනය කැඩීමට බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී දෝෂය ගැන කියවෙන කුණාල ජාතකය වදාලා. ඒ කුණාල ජාතක පුවත ශ්‍රවණය කරමින් හිටපු අර භික්ෂූන්ගේ හිත් සම්පූර්ණයෙන්ම ස්ත්‍රී බන්ධනයෙන් නිදහස් වුණා. ඒ භික්ෂූන් සෝතාපන්න වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළා. සියලු දෙනා වහන්සේ අරහත්ත්වයට පත් වුණා. දැන් මෙතනත් උනේ මූලපරියාය සූත්‍රයේ දේශනා කරනකොට මේ භික්ෂුන්ගේ මාන්නේ කැඩී ගිහිල්ලා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ ඊටාම පහන් සිතින්. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා සවන් යමාගෙන අහනවා මේක මං අවබෝධ කරගන්න ඕන කියලා. ඉතින් ඒ භික්ෂුන්ට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ විශිෂ්ට ඥානයකින් අවබෝධ කරලාමයි. විශිෂ්ට ඥානයක් නැතුව නොවේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා සනිදානාහං මහණෙනි හේතු සහිතවමයි බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. හේතුවක් නැතුව ඔහේ කතා කිරීම බුදුවරුන්ට නෑ. සප්පාටිහාරියන් මහණෙනි ප්‍රාතිහාර්ය සහිතවමයි බුදුරජුන් දහම් දෙසන්නේ. ඒ ප්‍රාතිහාර්ය සහිත දේශනානේ බලන්න ධර්මයේ තුල තියෙනවා
අපේ ශාසන ඉතිහාසය තුළ තියෙනවා එක තැන 1000 අරහත්ත්වයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙව්ලොවදී දහම් දේශනවා කෝටි ගණන් දෙවිවරු අවබෝධ කරනවා. බඹලොවදී බක බ්‍රහ්මයාට දහම් දෙසුවා විශාල බ්‍රහ්මය ප්‍රමාණයක් එතනදි ධර්ම අවබෝධ කළා. ප්‍රාතිහාර්ය සහිතයි. ප්‍රාතිහාර්ය සහිතව හේතු සහිතව විශිෂ්ට ඥානයකින් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දහම් දේශනාසේක. දැන් මේක මේ විදිහට දේශනා කරනකොට නිහතමානී හිත් තියෙන බුදුරජාන් වහන්සේ කෙරෙහි පහන් සිත් තියෙන භික්ෂුන්ගේ හිත තව තවත් ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහිම පැහැදී ගියා. තස්සමයිහම් භික්කවේ අභිඥාය ධම්මං දේශයතෝ නෝ අනභිඥාය. ඉතින් පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගෙන දහම් දෙසද්දී සනිදානාහං ධම්මං දේශයතෝ නෝ අනිදානං. මහණෙනි, තථාගතයන් වහන්සේ හේතු රහිතව නොව හේතු සහිතවම දහම් දෙසද්දී සප්පාටිහාරියන් ධම්මං දේශේතෝ නෝ අප්පාටිහාරියන්. ප්‍රාතිහාර්ය රහිතව නොව ප්‍රාතිහාර්ය සහිතවම දහම් දෙසද්දී කරණීයෝ ඕවාදෝ කරණීය අනුශාසනී. මහණෙනි, ඒ තථාගතයන් වහන්සේගේ අවවාදය නුඹලා පිළිපැදිය යුතුමයි. ඒ අනුශාසනාව නුඹලා අනුගමනය කළ යුතුමයි. ඒ අවවාදය නුඹලා පිළිගත යුතුමයි. ඒ අවවාදය අනුගමනය කළ යුතුමයි කියලා බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන්ට මේ ගෝතමක චෛත්‍යයේදී දහම් දෙසුවා. ඊළඟට ඒ භික්ෂුන් වහන්සේලාගේ හිත දැන් ගොඩාක් පැහැදිලා. එහෙම තියෙද්දි බුදුරජාණන් වහන්සේ වදාරනවා අලංච පනවෝ භික්කවේ තුට්ටියා. මහණෙනි, ඔබට සතුටු වෙන්න පුළුවන්. අලං අත්ත මනතාය, සතුටු සිතක් ඇති කරගන්න පුළුවන්. අලං සෝමනස්සාය, ඔබට ලොකු සොම්නසක් ඇති කරගන්න පුළුවන්. සම්මා සම්බුද්ධෝ භගවා. අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ ගුරු උපදේශ නැතිව සියල්ලම අවබෝධ කරපු මුනිවරයා සම්මා සම්බුද්ධයි. සාක්ඛාතු ධම්මෝ, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කරපු ස්වාක්ඛාත එකක්. සුපටිපන්නෝ සංඝෝති, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන මනා පිළිවෙතේ හැසිරෙන සුපටිපන්න පිරිසයි කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔහොම වදාලා. ඔය තමයි ගෞතමක චෛත්‍ය සූත්‍රය. මේ සූත්‍ර දේශනාව දේශනා කරනකොට අර භික්ෂුන් වහන්සේලා සියලු දෙනා වහන්සේ අතිශයින්ම සතුටටපත් වුණා. සියලු දෙනා වහන්සේලාගේ කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු වී ගියා. නික්ලේශී මහරහතන් වහන්සේලා 500 නමක් එහි බිහි වුණා. ඉතින් මේ දේශනාව කොච්චර ආශ්චර්යමත්ද කියන්නේ. ඉමස්මින්ච පන වෙය්‍යා කරනස්මින් භඤ්ඤමානේ. මේ ව්‍යාකරණය, මේ සොඳුරු ධර්මයේ වදාරන කල්හි සහස්සී ලෝක ධාතු අකම්පිතාති. සහස්‍රී ලෝක ධාතුම කම්පිත වී සලිත වී ගියා. ඉතින් මේ මූලපරියාය සූත්‍ර දේශනාවෙන් දමනය වෙච්ච භික්ෂුන් වහන්සේලා ගෝතමක චේතියේදී වදාළ කෙටි දෙසුමින් අරහත්ත්වයට පත් වුණා කියන කතාව ඒ කාලේ හැම තැනම පැතිරලා ගියා. භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයට එකතු වෙලා ධම්සභා මණ්ඩපයේ මේ ගැන කතාව ආශ්මතුනි හරි පුදුමයි නොවේ. අපගේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධානුභාවය ආශ්චර්යයි. අද ධර්ම දේශනාවත් එක්ක අර භික්ෂුන් වහන්සේලා සම්පූර්ණයෙන්ම දමනය වුණා නොවේ. මෙහෙම කතා වෙමින් හිටියා. ඔය වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වැඩම කළා ධම්සභා මණ්ඩපයට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, ඔය හිස මතට ගත්ත මහා මාන්නයකින් යුතුව වාසය කරන ඔය භික්ෂුන් වහන්සේලා 500 නම මේ ජීවිතේ විතරක් නෙමෙයි ඔහොම හිටියේ. අතීතෙත් ඔහොමයි. අතීතෙත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ කරුණාව නිසාම බෝධිසත්වයෝ විදිහට බෝධිසත්වයන්ගේ නුවණැත්තන්ගේ කරුණාව නිසාමයි කිව්වා මාන්නේ දුරු කරගෙන ඒ අයට යහපත සලස ගන්න පුළුවන් උනේ. නමුත් බලන්න පින්වතුනි, එතකොට එදත් මාන්නේ දුරු කරගෙන හැබැයි ඒ නරක පුරුද්ද
ආයිම ආවනේ සංසාරෙට. ආයිම ආවා ඒක. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීතයේ සිද්ධ වෙච්ච පුවත අප ගැන අනුකම්පාවෙන් ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කරන සේක්වා කියලා. ඔන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සොඳුරු ජාතක පුවත. මේ ජාතක කතාවත් සඳහන් වෙන්නේ පින්වතුනි මූල පරියාය ජාතකයේ විදිහට. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජ කෙනෙක් වාසය කළා. ඔය කාලේ අපේ මහා බෝධිසත්වයෝ බ්‍රාහ්මණ පවුලක ඉපදිලා වයසින් වැඩිලා ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණේ බවට පත් වුණා. කල්ගත වෙද්දී දිසාපාමොක් ආචාර්යයින් බවට පත් වෙලා ශිෂ්‍යයන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වමින් වාසය කළා. මේ දිසාපාමොක් ආචාර්යයින් වහන්සේගෙන් ශිල්ප ඉගෙන ගන්නට 500ක ශිෂ්‍යෝ කාණ්ඩයක් ආවා. මේ 500 දෙනා හරි දක්ෂයි. ඊටාම කෙටි කාලයක් ඇතුලේ ශිල්ප ඔක්කොම ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට පස්සේ මේ ඇයෝ හිතන්න පටන් ගත්තා. දැන් ඉතින් අපිත් දන්නවනේ. අපිත් දන්නවනම් ආය අපි මොකටද අමුතුවෙන් ආචාර්යයන්ව දකින්න යන්නේ? අමුතුවෙන් මොකටද ආචාර්යයන්ගේ වචන අහන්නේ? අමුතුවෙන් මොනවටද උපදෙස් ගන්නෙ? අපි ආචාර්යනුයි දැන් එකයි. දවසක් දිසාපාමොක් ආචාර්යෝ එක්තරා මසං රුක්සෙවණක වාඩි වෙලා හිටියා. එතකොට මේ ගෝලයන්ගේ කොච්චර මාන්නකාරකමක් තිබ්බද කියන්නේ මේ ගෝලයෝ ආචාර්යයන් වහන්සේට නින්දා කරන්න ආචාර්යයන් වහන්සේට නිකන් හින්ට් එකක් ගහන්න මේ ආචාර්යයන් වහන්සේ වාඩි වෙලා ඉන්න තැනට ඇවිල්ලා අර අරටු රහිත මසං රුකට නියපොත්තින් තට්ටුවක් දැම්මා. තට්ටුවක් දාලා කිව්වා ෂේ මේ ගහේ කිසි අරටුවක් නැහැනේ කිව්වා. මේ ගහ මහ ලොකුවට තිබ්බට මේකේ කිසි අරටුවක් නැහැනේ කිව්වා. එතකොට බෝධිසත්වයන්ට තේරුණා මේ කිව්වේ Tamanටයි. මේ ගෝලියෝ දැන් මාව එච්චරටම පහත් කොට සලකනවා. මේක මේ එළියට ලොකුවට තිබ්බට ඇතුලේ මොකක්වත් නැහැ කියලා. එතකොට බෝධිසත්වයෝ මේ 500 දෙනාවම තමන් වහන්සේ ළඟට කැඳව ගත්තා. කැඳවගෙන දැන් දිසාපාමොක් ආචාර්යෝ කියනවා ළමයිනි මං ඔයාලගෙන් එකම එක ප්‍රශ්නයක් අහනවා. දක්ෂ නම් උත්තර දෙන්න බලන්න කිව්වා. එතකොට මේ ගෝලියෝ ගණන් ගන්න නැතුව කිව්වා කියන්න ආචාර්යනි අපි දෙන්නම් උත්තරේ. එතකොට ඔන්න ආචාර්ය පාදයෝ ප්‍රශ්නයක් ඇහුවා. ගාථාවෙන් ඇහුවේ. කාලය යනු ලොවේ සිටින සත්වයන්ව කා දමනා දෙයකි කියන්නේ. සියල්ල කා දමනා එය අන්තිමේදී තමා පවා සප කරලන්නේ. එනමුදු එක් අයෙක් සිටි ඔහු කාලය ඉතිරි නොකොට නැති කරලන්නේ. ඔහු කාලය නසා දමා ගින්නෙන් වනසා නැත්තට නැති කරලන්නේ. ඔහොම කිව්වා. එතකොට මේ බ්‍රාහ්මණ තරුණයන්ගේ ඥානෙට මේ බ්‍රාහ්මණ තරුණයන්ගේ නුවණට මේකේ මොකවත් වැටහුන්නේ නැහැ. නිකන් ආතපාත නැතුව ගියා. හිතා ගන්න බැරුව ගියා. අන්ධ මන්ද වෙලා උඩමින් බලන්න පටන් ගත්තා. ළඟ කෙනා දිහා බලන්න පටන් ගත්තා. දැන් ඔහෙටවත් තේරෙනවද කියලා. ඉතින් දිසාපාමොක් ආචාර්යෝ කියනවා ළමයිනේ ඔයාලා වේදේ දැනගත්තා කියලා මේ 3 වේදේ තියෙන කාරණාමයි මුළු ජීවිතේම කියලා හිතන්න එපා. දැන් තේරෙනවද කියලා ඇහුවා. තමුන් නොදන්න දේවල් තියෙන බව. දක්ෂණම් කියන්න කිව්වා මේ ප්‍රශ්නෙට උත්තරේ. කවුරුත් නැහැ. නිහඬ වුණා. දිසාපාමොක් ආචාර්යෝ කියනවා හරි එහෙනම් මම දෙනවා සතියක්. ඒ සතියම කල්පනා කරලා මට පුළුවන් නම් උත්තරය දෙන්න කියලා. ඔන්න දිසාපාමොක් ආචාර්යෝ නැගිටලා වැඩම කළා. දැන් මේ ශිෂ්‍යයෝ සතියක් තිස්සේ මේක හිතනවා. හිතා ගන්න බැරුව ගියා. ඔන්න සතියකට පස්සේ මේ ළමයි ඔක්කොම යලි කැඳවනවා. දැන් මොකුත් ඔළුව උස්සගෙන මාන්නේ කියන අං ඇතිව නැහැ දැන්.
දැන් ඔළුව පාත් කරගෙන ඉන්නේ. දිග ඇදිලා වැන්දා. වැන්දාම දෙසපාමුක ආචාර්යෝ hina වෙලා අහනවා. දැන් කොහොමද මේ ළමයි? මං කියාපු කාරණාව ගැට ටික ලියා ගත්තද? එතකොට හීන් සීරුවේ කියනවා අනේ නේ ආචාර්යනි අපිට තේරෙන්නේ. අපිට ඒක තේරෙන්නේ. හැබැයි ඒ ශිෂ්‍යෝ ටිකටත් එදා තේරුණා මොකද්ද? Tamanට හැම දෙයක්ම තේරෙන්නේ නැති බව තේරුණා. ඒ ශිෂ්‍යයන්ගේ තිබුණනේ ඔක්කොම තේරෙනවා කියලා හිතන් හිටපෙක. ඒක නැතුව ගියා. Tamanට නොතේරෙන ඒවා මේ ලෝකේ තියෙනවා කියලා ඒ ශිෂ්‍යයන්ට තේරුණා. ඉතින් මේ මොහොතේ මේ ශිෂ්‍යෝ ටිකට ආචාර්ය පාදයෝ ලාමක උඩගුකම වෙනුවෙන් මෙහෙම ගැරහුවා. ලොවේ බොහෝ මිනිසුන් හට පැසුණු කෙසින් යුතු ඔලු ගෙඩි තියෙන්නේ. බෙල්ල හරව හරව වුන් ලෝකයේ දෙස ඒ ඔලුවෙන් බලන්නේ. කනුත් සිදුරු කොට ඔහෙලා තවත් හිතටගෙන නොවේදෝ සිටින්නේ. නමුත් Taman හට නුවණක් නැති බව මේ කවුරුත් නොදන්නේ. බෝධිසත්වයෝ නුවණ නැති පුද්ගලයාගේ ස්වභාවයයි මේ කියලා දුන්නේ. ඒ නුවණ නැති පුද්ගලයා මේ පැහිච්චි කෙස් තියෙන්න පුළුවන්. පැහිච්චි කෙස් ඇතුව මමත් දැන් මෝරපු කෙනෙක් කියලා ඔළුව ඔසවසව බලවනවා වෙන්න පුළුවන්. ඒ මිනිස්යා ගාව නුවණ නැත්තම් ඒ මිනිස්යාගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි. ඒක ලක්ෂණය කියනවට වඩා ඒ මිනිස්යාගේ තියෙන දුර්වලතාවය තමයි. කන් සිදුරුයි. ඒක තමයි ඒ කිව්වේ. කනොත් සිදුරු කොට කියලා. කන් සිදුරුයි කියලා කියන්නේ ඒ කනේ මොකද රඳින්නේ නැහැ කියන අදහස. තව කෙනෙකුගේ වචනයක් රඳින්නේ යනවා. කිසි කෙනෙක් කියන එකක් අහන්නේ. ගණන් ගන්නෑ. අයියෝ ඕවා මොකටද? අපි නොවේ දන්නේ. ගුණවන්තයෙක්ගේ වචනය රඳින්නේ සිදුරුයි කන්. අහන වචන යනවා. දැන් බලන්න බණ අහන්න කැමති අය කන පිරෙන්න බණ අහනව නේද? එහෙම අහන්න නිහතමානීකමක් ඒ පුද්ගලයා තුල නැහැ. නුවණින් තොරවීම නිසා. ඒ නිසා පින්වතුනි බණ අහන්න තමන්ගේ හිතේ තියෙන නිහතමානීකම ගැන තමන්ම සතුටු වෙන්න. තමන්ම සතුටු වෙන්න. ඉතින් එතකොට බෝධිසත්වයෝ කියනවා දැන් තේරුණාද දරුවනේ ඔහෙලාට හිසේ කෙස් පැහිච්චි පමණින් තමන්ට ඔක්කොම වැටහිලා නැති බව. දැන් ඔය කියාපු ප්‍රශ්නෙට උත්තරේ මෙහෙම දැනගන්න කිව්වා. කාලය යනු ලොවේ සිටින සත්වයන්ව කාදමනා දෙයකි කියලා කිව්වේ කාලය විසින් මේ සත්වයාව කනවා කියන්නේ මොකද්ද? මේ සත්වයා කාලයට මුහුණ දීලා ඉන්නකොට අනුක්‍රමිකව කාලය විසින් ඔහුව විනාශයට පත් කරනවා. ඔහුගේ ආයුෂත් විනාශ කරනවා. ඔහුගේ වර්ණයත් විනාශ කරනවා. ඔහුගේ සැපයත් විනාශ කරනවා. ඔහුගේ බලයත් විනාශ කරනවා. බලන්න එහෙම වෙන්නේ නැද්ද කියලා? මේ කාලේ ගතවීමත් එක්ක අපේ ජීවිතේ කාලේ ගත වෙනවා කියලා කියන්නේම ආයුෂ විනාශ වියාම නෙවෙයිද? අච්චෙන්ති කාලා කාලය වේගින් ගෙවි යන්නේය. තරයන්ති රත්තියෝ අපට නොදැනීම රෑදවල් ගතවන්නේය. ආයු කීයති මච්චානං එහෙම වෙනකොට මිනිස්යාගේ ආයුෂය ගෙවි යන්නේ හරියට කුං නදීව ඕදකං සිඳීගෙන යන දොළ පහරක තියෙන වතුර ඩිංගිත්ත බඳුය. දොළ පහරක් සිඳීගෙන යනකොට ඒකේ තියෙන වතුර ඩිංගිත්ත ටික අඩු වෙනවා මිසක් වැඩිවීමක් නෑ. අවපක්ෂයට යන හඳක් වගේ ආයුෂ ගෙවෙනවා. හිතාගන්න බැරි වේගකින් ආයුෂ ගෙවෙනවා. එතකොට කාලය ගත වෙනකොට වෙන්නේ මොකද්ද? ආයුෂය අවසන් වෙනවා. අපේ ආයුෂ මේ කාලය විසින් කනවා. දැන් මේ උතුම් දේශනාව ආරම්භ වෙලා
හෝරාවකට ආසන්න කාලයක් ගත වුණා. දැන් මේ කාලේ ගත වෙනකොට අපේ සෑහෙන කොටසක් ආයුෂින් වැඩි කොටසක් කාලය විසින් කාලා දාලා. කාලය විසින් කාලා දානවා. දැන් බලන්න අපි මිය පරලෝ යන ඥාතීන් අනුපිළිවෙලින් අතීතයට යනව නේද? එයා මිය ගිහිල්ලා දැන් අවුරුද්දයි, අවුරුදු 2යි, අවුරුදු 3යි. අපි එහෙම සිහි කරනවා. එතකොට ඒ අතීතයට යනකොට අපිට මොකද්ද වෙන්නේ? අපිට ජීවත් වෙන්න තියෙන කාලවකවානුව වේගෙන් අඩු වෙවි යනවා. ඊළඟට කාලය විසින් අපේ වර්ණේ කාලා දාන්නේ නැද්ද? වර්ණේ කාලා දානවා. ලස්සනට පැහැපත්ව තියෙන ශරීර වයෝවෘද්ධ වෙනකොට පැහැයි නැතු වෙලා යනවා. වර්ණය කාලා දානවා. සැපේ කාලා දාන්නේ නැද්ද? මේ තරුණ කාලයේ තියෙන සැපය, තරුණ කාලයේ තියෙන පහසුව නාකි වෙනකොට නෑනේ. සැපයත් කාලා දානවා. බලය කාලා දාන්නේ නැද්ද? බලයත් කාලා දානවා. ශරීර දුර්වල වෙනවා. ඇස් පෙනීම දුර්වල වෙනවා. කන් ඇසීම් දුර්වල වෙනවා. අපේ තියෙන බල පුළුවන් කාරකම් ඔක්කොම නැති වෙලා යනවා. රට්ටපාල කියන උතුම් මහරහතන් වහන්සේත් එක්ක එක රජෙක් කතා කළා. ඒ රජුරුවන්ගේ නම කෝරව්‍ය. කෝරව්‍ය රජුරුව මේ රට්ටපාල මහරහතන් වහන්සේ සමග කතා කරනකොට රත්‍රපාල මහරහතන් වහන්සේ ධර්මාර්ථයක් පැහැදුවා. ඒ ධර්මාර්ථය තමයි උපනීයති ලෝකෝ අද්භූ. මහරජය ජීවිතයේ ජරා මරණ කරා ඇදීගෙන යනවා. ස්ථීර රැකවරණයක් නෑ මේකට කිව්වා. එතකොට මේ රජුරුව කියනවා ස්වාමීනි මට තේරුන්නේ නෑ. මහරජය ඔබට තිබ්බේ නැද්ද කියලා ඇහුවා. අවුරුදු 20 අවුරුදු 18 වගේ හොඳ තරුණ කාලයක්. ස්වාමීනි හොඳ තරුණයා කාලේ මට හොඳට මතකයි කිව්වා. ස්වාමීනි ඒ කාලේ මේ ප්‍රදේශේ මට වඩා දක්ෂෙක් හිටියේ නෑනේ. මං ස්වාමීනි කඩුව අතට ගත්තාම කඩු හරඹෙන් මාව පරද්දන්න පුළුවන් జగතෙක් මේකේ හිටියේ නෑ. මම මල්ලව පොරේට ගියාම මල්ලව පොරේ මාව පරද්දන්න පුළුවන් කෙනෙක් මේ හරියක හිටියේ නෑ. මං දුනු ශිල්පෙට බැස්සහම ස්වාමීනි මං දුන්න හසුරුවන විදිහට කිසි කෙනෙකුට දුන්න හසුරවන්න බැරි වුණා. මම හෙල්ල හසුරුවනකොට මං හෙල්ල හසුරුවන විදිහට කිසි කෙනෙකුට හෙල්ල හසුරවන්න බැරි වුණා. ස්වාමීනි ඒ කාලේ මට හිතිලා තියෙනවා මට එර්දියක්වත් තියනවාද කියලා. ඒ තරම් මං දක්ෂයි කිව්වා. හොඳ තරුණ කාලේ ඒ විදිහට හොඳට වැඩ දැම්මා කිව්වා. එතකොට රට්ටපාල මහරහතන් වහන්සේ අහනවා රජතුමනි දැන් වයස කීයද? ස්වාමීනි 80ක්. රජතුමනි තාමත් ඒ දක්ෂතා එහෙමම තියනවාද ඔබට? අනේ ස්වාමීනි දැන් මම මගේ කකුල උස්සලා අහවල් තැන තියන්න ඕන කියලා හිතාගෙන තිබ්බත් කකුල තියෙන්නේ වෙන තැනක. ඒ තරම්ම දැන් දුර්වලයි ස්වාමීනි. ඕක තමයි කිව්ව ධර්මයේ අර්ථය. උපනීයති මේ ජීවිතේ ජරා මරණ කරා ඇදීගෙන යනවා. අද්දු ස්ථිරසාර මොකුත් නෑ. බලන්න කොච්චර සත්‍යයක්ද කියලා. කාලය විසින් පින්වතුනි අපේ බලයත් කාලා දානවා. අවසානයේ මොකක් වෙනවා කියලාද මේ ජාතක කතාවේ කියන්නේ? සියල්ල කා දමනා ඒ අන්තිමේදී තමා පවා සප කරලන්නේ. අවසානයේට ඒ කාලයේ විසින්ම අපිව සම්පූර්ණයෙන් වනසලා දාන්නේ නැද්ද? මරණයෙන් කෙලවර වෙලා යනවා. කාලය විසින් සම්පූර්ණයෙන්ම මේ සත්‍යව වනසනවා. එහෙම ප්‍රජාවක් අතරේ කෙනෙක් ඉන්නවා තෘෂ්ණාව දුරු කරන්නට ඊතා වෙහෙසෙන. ඒ තෘෂ්ණාව දුරු කරන්න වෙහෙසෙන මුනිවරයා යම් දවසක තෘෂ්ණාව දුරු කරනවාද? ඒ මුනිවරයා විසින් කාලය විනාශ කළා. ඒ මුනිවරයාගේ කාලයට අයිති නෑ. කාලයට අයිති නැති මුනිවරයෙක් බවට පත් වුණා. ඒ මුනිවරයාගේ හිතේ කෙලෙස් කසට නෑ. මේ කෙලෙස් කසටත් එක්ක යම් නිර්මාණය වෙන සසර ගමනක් ඇත්ත. ඒ සසර ගමන සම්පූර්ණයෙන්ම නිමාවට පත් කළා.
ඒ උත්තමයා කාලේ කාලා දැම්මා. ඒ උත්තමයා සම්පූර්ණයෙන්ම නිදහස් වූ සිතින් වැඩ වාසය කරනවා කියලා එදා මේ බෝධිසත්වයෝ දිසාපාමොක්ඛ ආචාර්යෝ අර ශිෂ්‍යයන්ට පහදලා දුන්නා. කියලා කිව්වා ඔන්න ඕකයි දරුවනේ මා කිව් ඒ ගාථාවේ තේරුම. එතකොට අර 500ක් තරුණ මානවකයෝ කල්පනා කළා අපේ ආචාර්ය පාදයෝ මහා නුවණැතිනේ. අපි මෙච්චර මෝඩ වුණානේ මේ බඳු ආචාර්යවරයෙක්ව තමන්ට සමාන කරගන්න තරම් අපි මෝඩ වුණානේ කියලා. ඒ ශිෂ්‍ය ඔක්කොම ටික එදා ඉඳන් නිහතමානී වුණා. ගුරුවරයාට උපස්ථාන කරගෙන යටහත් පහත් ගුරුවරයා ඇසුරු කරන ශිෂ්‍යයෝ බවට පත් වුණා. ඉතින් බලන්න ඒකේ හරි පුදුම සහගතයි මේ සසර ගමනේ ස්වභාවය නම් සංසාරේ තියෙන අනතුර නම් පින්වතුනේ. දැන් එදා එහෙම দমনය වුණානේ. එදා দমনය වෙච්ච අයම තමයි යලිත් වතාවක් ගෞතම සාසනය තුල බුදුරජාන් වහන්සේට দমনය කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා එදා අපේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටපු කාලේ නම් පින් තිබුණු අයගේ අඩුපාඩු ශාස්ත්‍රුන් වහන්සේ විසින් දැක ඒ අඩුපාඩු වලින් ගොඩ යන්න උදව් කළා. නමුත් අද අපේ අඩුපාඩු ධර්මයේ තුලින් අපිම අඳුන ගන්න ඕන. අපිම අඳුනාගෙන අපේ අඩුපාඩු හදාගත්තොත්මයි පින්වතුනි අපිට මේ ජීවිතේ ධර්මයේ තුලින් සැනසුමක් උදා කරගන්නට අවකාශ ලැබෙන්නේ. ඉතින් ගෞතම සාසනය මුණ ගැහිච්ච මොහොතේ අපට අපේ ජීවිතවල අඩුපාඩු හොඳින් හඳුනාගෙන ඒ අඩුපාඩු මනාව निराකරණය කරගෙන මේ ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට පිහිට පිළිසරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවරුන් ප්‍රධාන කොට සදෙව්ලෝක වාසී සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණ අපට සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ උතුම් පුණ්‍ය ධර්මය 2021 පෙබරවාරි මාසයේ 7 වන දින මීට වර්ෂයකට ඉහතදී මිය පරලෝ ගිය පින්වත් ධර්මසිරි ලියනගේ පියාණන් හට අනුමෝදන් වේ. පියාණන්ගේ පරලෝක ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයෙන් සැපයට පත්වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝක ජීවිතේ සැපයටම පත්වී ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයන් සිදු කළ පින්වත් විමලා එගොඩගමගේ මෑණියන් හට අංක 147 ගබ්බෙල උඩිස්පත්තු යන ලිපිනේ පදිංචි පින්වත් විමලා එගොඩගමගේ මෑණියන් හට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ විමලා එගොඩගමගේ මෑණියන්ටත් සුජීව ප්‍රමිලා රසික සාගරිකා සහ අනුර යන දූ දරුවන්ටත් කවීස කේතකි චතුර අකේෂ්ප යන මුණුපුරු මිනිපිරියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මයේ හැසිරීම පිණිස නොඑක ආකාරයෙන් උපකාර කරන්නා වූ කලන මිතුරියන් සියලු දෙනා හටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. තම තමන්ගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාරාදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දියුණුවටපත් වෙත්වා. තම තමන්ගේ ජීවිතවල යම් මේ කරදර බාධා වෙත්නම් ඒ සියල්ල දුරු වෙත්වා.
ඒ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක විත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.